Praise the Lord. Praise the Lord. Hallelujah. Praise the Lord. අපි අද දෙවනි පාඩම කතා කරන්න යන්නේ බෞතිස්මය ගැන. නමුත් මං කැමති අපි යේසුමාන ඉගෙන ගත්ත දේ පොඩ්ඩක් සමරයිස් කරන්න. සාමාන්‍යයෙන් මං හිතන විදියට පරණ ගිවිසුම ඉගෙන ගන්නකොට චුට්ටක් අලුත් ගිවිසුම්ට වඩා අපි ටිකක් වෙහෙසෙන්න ඕනේ ඒක තේරුම් ගන්න. මොකද පරණ ගිවිසුමේ ලිය කියවිලි ගොඩක් වෙලාවට ටිකක් ගැඹුරු අදහස් තියෙන නැත්තම් ගොඩක් හිස්ටරි අපේ හිස්ටරි ඉතිහාසය මේ ගොනු කරගෙන යම්කිසි දෙයක් උගන්වන්න හදනකොට ඒක වටේ තියෙන දේ ගැනත් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. ඒක කොයි වගේ වෙලාවකද කිව්වේ, කවුද කිව්වේ, කාටද කිව්වේ, ඇයි මෙහෙම දෙයක් වුණේ කියන දේ ඉතිහාසයත් එක්කම ගොනු වෙච්ච ටීචින්ග්ස් තමයි පරණ ගිවිසුමේ අපි දකින්නේ. ඉතින් අපි ගිය සුමානේ කතා වුණා බෞතිස්මයේ මුල ගැන, බෞතිස්මයේ උත්පත්තිය ගැන. ඒ කියන්නේ බෞතිස්මය පටන් ගත්තේ අලුත් ගිවිසුමේ නෙමෙයි. right? බෞතිස්මේ යම් කිසි මග සලකුණක් නැත්තම් පියවරක් තිබුණා පරණ ගිවිසුමේ ඓතිහාසය බලනකොට යුදෙව්වන්ගේ, ඒ කියන්නේ ඊශ්‍රායල් සභාවේ, ඊශ්‍රායල් සෙනගගේ චාරිත්‍රානුකූලව යම් කිසි සම්බන්ධකමක් තිබුණා මේ බෞතිස්මය ගැන අපි ඉගෙන ගන්නකොට. එහෙම නේද? ඒක අපි ගිය සුමානේ ඉගෙන ගත්තා. නමුත් බෞතිස්මයේදී අපි ඉගෙන ගත්ත විශේෂ පාඩම ඇවිල්ලා පසුතැවිල්ලක් ගැන කිසිම වෙලාවක පරණ ගිවිසුමේ අදහසක් තිබුණේ නැහැ. පසුතැවිල්ලක් ආත්මික වෙනස් වීමක් ගැන නැත්නම් ආත්මිකව අපි දෙවියන් වහන්සේ තුල බෞතිස්මය වෙන එක ගැන නැත්නම් ශුද්ධාත්මයන්න් ගැන ශුද්ධාත්මයන්න් වහන්සේ තුල බෞතිස්මය එතනදී කතා වුණේ නැහැ. අපි පටන් ගත්ත වෙලාවේ අපි ඉස්සෙල්ලම කිව්වේ බෞතිස්මය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. The definition of baptism. බෞතිස්මය කියන්නේ සම්පූර්ණයෙන් ගිල්වීමක්. නැත්තම් යටහත් වීමක්. නැත්තම් යම්කිසි දෙයක් තුලින් යෑම. නැත්තම් යම්කිසි දෙයක් to undergo some experience, right? එතකොට සම්පූර්ණ ගිල්වීම. ද ඉංග්‍රීසි වලින් කියනවා නම් ablution කියලා අහලා ඇති. සමහර විට ablution කියන්නේ මේ නාන එකටත් කියන්නේ ablution කියන්නේ. ඒ කියන්නේ අතපය මූණ හොදන එකටත් කතා වෙනවා ablution කියලා. ඒ වගේ immersing into water. the immersion කියන වචනේ තේරුම ගිල්වීම. right? එතකොට මේ බෞතිස්මය කියන වචනය පරණ ගිවිසුමේ අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. අපි පරණ ගිවිසුමේ බෞතිස්මය ගැන කතා කරනකොට අපි ඉගෙන ගත්ත වචනය කාටද මතක? හෙබ්‍රේය භාෂාවේ අපි වචනයක් ඉගෙන ගත්ත ගිය සුමානේ. කාට හරි මතකද මොකක්ද ඒ වචනේ කියලා? අන්න හරි. මික්වේ නැත්නම් මික්වා කියන වචනය අපි ඉගෙන ගත්තා. එතකොට ඔය මික්වා කියන වචනේ මූලාශ්‍ර වචනය ඇවිල්ලා කායේ මතකද? අපි කිව්වා කායේ කියලා. ඒ කායේ කියන වචනයෙන් තමයි මික්වා කියන එක හැදිලා තියෙන්නේ. මික්වේ කියන එක හැදිලා තියෙන්නේ. ඒකේ තේරුම මික්වේ කියන වචනේ තේරුම බලාපොරොත්තුව. බලාපොරොත්තු නැත්තම් දෙවියන් වහන්සේ අපි බැලුවා උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9-10 කියනවා gathering together. ඒ කියන්නේ එක් රැස් කර ගැනීමක් ගැන අපි කතා කරා. right? මික්වා කියන වචනේ තේරුම තවත් තේරුමක් තමයි එක් රැස් කර ගැනීම. ඒ කියන්නේ ඔබ යම්කිසි දෙයකින් පිටස්තරව ඉන්නවා නම් ඔබව ඇතුල් කර ගැනීම තමයි ඒ වචනේ අදහස එන්නේ. right? To gather together. එක් රැස් කර ගැනීමක්. නැත්තම් සුද්ධ කර ගැනීම, පිරිසිදු කර ගැනීමක්. ඊට පස්සේ අපි බැලුවා යුදෙව් ජාතිකයන්ගේ චාරිත්‍රය තිබුණා.
යුදෙව් ජාතිකයෝ ජීවත් වුණේ ගොඩාක් ඒගොල්ලන්ට රෙගුලාසි තිබුණා. They had lots of rules and regulations to follow. දැන් මේ rules and regulations වල ඒගොල්ලන්ගේ ගෝත්‍ර 12ක් හිටියා ඊශ්‍රායල් සෙනගගේ මතකනේ දරුවෝ පුත්තු 12ට ගෝත්‍ර 12ක් බවට පත් කරා. ඒ ගෝත්‍ර 12න් එක ගෝත්‍රයක් තමයි ලීවයිට්ස්ලා ලෙවි වංශය. එතකොට මේ ලෙවි කියන ගෝත්‍රය තමයි පූජකයෝ බිහි කරේ. ඔවුන්ව ඕඩේන් කරලා තිබුණා. ඔවුන්ව ඕඩේන් is to කැප කරලා වෙන් කරලා තිබුණා. ලෙවි ඒ ගෝත්‍රයට දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජකයන් හැටියටයි ඒ මාලිගාව තුළ දෙවියන් වහන්සේගේ ටෙම්පල් එක ඇතුලේ හැම වැඩක්ම සුද්ධ කරන එක පවා බාර දීලා තිබුණේ ඔවුන්ට. එතකොට ඒ ඉතුරු ගෝත්‍ර 11ට අයිතියක් තිබුණේ ටෙම්පල් එක ඇතුලේ වැඩ කරන්න. පූජකයෙක් වෙන්නවත් කිසිම දෙයක් කරන්නවත් ඒගොල්ලන්ට අයිතියක් තිබුණේ නැහැ. එතකොට මේ පූජකයෝ කොහොමද අඳින්නේ, මොනවද කන්නේ, මොනවාද ඒගොල්ලන් කතා කරන්නේ, කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන එක හැම දෙයක්ම ඔවුන්ට ලියලා තිබුණා. ඔවුන්ගේ රෙගුලාසි වල ඔයගොල්ලන්ගේ නීතිය යටතේ ලියලා තිබුණා පූජකෙක් මෙහෙම තමයි ඉන්න ඕනි, පූජකෙක් මෙහෙම තමයි වැඩ කරන්න ඕනි, මේවා තමයි කන්න පුළුවන්, පූජාසනයට ඔප්පු කරන්නේ මොනවාද, මේ පාපේ ඔප්පුව මොකද්ද, අරක තෑන්ක්ස්ගිවිං ඔප්පු කරන්නේ කොහොමද, ඒ වගේ හැම දෙයක්ම ඔවුන්ට රෙගුලාසි තිබුණා. ඒ වගේම ඒ ජනතාව, ඒ ඊශ්‍රායල් ඉතුරු ගෝත්‍ර 11ම හරියට බර වෙලා හිටිය චාරිත්‍රවලට. චාරිත්‍රවලටයි, සෙරිමනීස් වලටයි, ඒගොල්ලන්ගේ ෆීස්ට් වලටයි, ඒගොල්ලන් පරණ ගිවිසුමේ කියනකොට හැම එකටම දිනයක් තිබුණා, වෙලාවක් තිබුණා, ඒගොල්ලන් කරන ක්‍රමයක් තිබුණා. යුදෙව් ජාතිකයන්ව යුනීක් හැටියට වෙන්කොට ඔවුන් සැලකුවා. ඔවුන් පිටස්තරයන්ට කිව්වේ ජෙන්ටයිල්ස් කියලා, අන්‍ය ජාතිකයෝ. යුදෙව්වෙක් නොවන හැම එක්කෙනාම ජෙන්ටයිල් කෙනෙක්, අන්‍ය ජාතිකයෙක්. right? ඒගොල්ලන් සැලකුවේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්ත සෙනග අපි වෙන් කරලා අපේ ශිෂ්ටාචාරය වෙනමම අපිට ඕන විදියට අපි හදාගෙන යන්න ඕනේ කියන ඒ මතය මත ඒගොල්ලන් ගොඩාක් දේවල් කරා. අන්න ඒ කරන එක චාරිත්‍රයක් තමයි මේ මික්වේ කියන චාරිත්‍රය. right? ඒක පැහැදිලි කියලා මං හිතනවා. එතකොට මික්වේ කියන චාරිත්‍රයේ සම්ප්‍රදාය ඇවිල්ලා නෑමක් නැත්තම් පිරිසුදු කිරීමක්. right? ඔවුන් සාමාන්‍යයෙන් ගිහිල්ලා මේ වතුරේ එබිලා ඒ වතුරේ නාලා එළියට එනවා. ඒ නාලා එළියට එනකොට ඔවුන් විශ්වාස කරනවා ඔවුන් අර පරණ හැම අපවිත්‍ර දෙයකින් අයින් වෙලා ආයි අලුතෙන් සුද්ධ වෙලා ඔවුන්ට පූජාසනය ගාවට ගිහිල්ලා හරි දෙවියන් වහන්සේගේ පූජා ඔප්පු කරන්න සුදුසුකමක් ලබනවා කියලා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කතන්දරවල බයිබලේ ලෙප්‍රසී තියෙන ලාදුරු රෝග තියෙන ලෙඩු සුව වුණොතින් ඒ සුව වුණාට පස්සේ ඔවුන් ගිහිල්ලා මේ මික්වේ කියන සම්ප්‍රදායික පිරිසුදු කිරීම කරලා ඊට පස්සේ පූජාවට ඔබින සත්තු අරන් ගිහිල්ලා පූජා ඔප්පු කරලා ඒ සත්තුන්ගේ ලේ ඒ සතාව මරලා ඒ සත්තුන්ගේ ලේ පූජාසනයේදී ඒ පූජකයා අරගෙන මෙහෙම ඉහිනවා. පූජකයා ඒ සතාගේ ලේ අරන් ඉහිනවා. ඒ ඉහින එක හිසොප් අත්තක් අරගෙන තමයි එහෙම ඉහින්නේ. ඒ ඉහින එකේ සංකේතවත් වෙන්නේ ඔහුගේ පාපවලට සියලුම මේ මිලය ඒ සතාගේ ලේ වලින් පූජා කරලා ඔහුව සුද්ධ වෙනවා කියලා. ඒ වගේම තවත් සම්ප්‍රදායක් තමයි ඔහුගේ අර පිරිසුදු කිරීමේ නෑම මික්වේ කියන එක. ඉතින් මේ සම්ප්‍රදාය ගොඩාක් වලින් එකක් තමයි මේ මික්වේ කියන එක. ඒක නෙමෙයි සම්පූර්ණ සම්ප්‍රදාය. right? එක දෙයක් පමණයි. ඒ වගේම
මේ දේ පටන් ගන්නකොටම ඔවුන් ජුදෙව් ජාතිකයන් විශ්වාස කරා ඔවුන් මේ ටැප්වල එන වතුර පාවිච්චි කරන්නේ එකතු කරගත්ත වතුර පාවිච්චි කරන්නේ ඒ පාවිච්චි කරන ඒ නාන්න පාවිච්චි කරන්න වතුර හිටන් ඔවුන්ට සම්ප්‍රදායක් තිබුණ මොන වගේ වතුරද පාවිච්චි කරන්න කියලා. මේ සම්ප්‍රදාය මේ සිතුවිල්ල ඔවුන්ට ආවේ උත්පත්ති පොතේ 2වෙනි පරිච්ඡේදයේ 10වෙනි පදයේ ඉඳලා අපි බැලනකොට ඒදම් උයනේ ඉඳලා ගංගාවල් 4ක් ගලනවා කියලා අපි කතාවක් ඉගෙනගෙන තියෙනවා. ඒ ගංගාව ගලන එක ඒගොල්ලන් විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල ගිල්වීමක් වෙනවා වගේ කියලා. ඔවුන් ඒක විශ්වාස කරා මික්වේ කියන වචනය ඔවුන් දෙවියන් වහන්සේගේ ජීවනදායි ජලය කියලා විශ්වාස කරනවා. ඔබට මතක ඇති යොහාන් පොතේ 4වෙනි පදයේ පරිච්ඡේදයේ 10වෙනි පදයේ යේසුස් වහන්සේ කියනවා ඒ ස්ත්‍රියට ඔබ දන්නවා නම් කවුද ඔබගෙන් වතුර ඉල්ලන්නේ කියලා ඔබ මෙහෙම කියන්නේ නැහැ කියලා මට මතකද ඒ ස්ත්‍රියගෙන් වතුර ඉල්ලනකොට ඊට පස්සේ යේසුස් වහන්සේ කිව්වා මගෙන් වතුර ඔබ බොනවා නම් if you want you can read that no සමාරිය ස්ත්‍රියට සමාරිය ස්ත්‍රියත් එක්ක එතනදිත් යේසුස් වහන්සේ කතා වෙනවා ජීවනදායි ජලය ගැන මගේ තුලින් නික්ම වෙන්නා වූ ජලය උන්වහන්සේත් කතා කරේ යොහාන් 4:10 ඒක තියෙන්නේ උන්වහන්සේ යේසුස් වහන්සේත් කතා කරේ මේ ජීවනදායි ජලය ගැන එතකොට යුදෙව්වන් හොඳට ඒගොල්ලන්ට මේ වචන ඇහෙනකොට ඔවුන්ට හොඳට මතකයි මොකද ඔවුන් ඉස්සර කාලේ ඉඳලා මෝසස්ගේ කාලේ ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් මේ ටෝරා කියන පොත් 5 කියවලා තියෙනවා හොඳට. ටෝරා කියන දේ ඉගෙන ගන්නවා හොඳට. ඒ කියන්නේ බයිබලේ පළවෙනි පොත් 5. ඔවුන් දෙවියන් වහන්සේගේ නීති රීති පිළිපදින්න ඕන දේවල් හොඳට දන්නවා. චාරිත්‍ර හොඳට දන්නවා. මේ දේවල් තමයි යේසුස් වහන්සේගේ ජීවිතෙත් සමහර තැන්වල උන්වහන්සේ පාවිච්චි කරේ. මොකද ඒගොල්ලන්ට මතකයි දේවල්. ඒගොල්ලන්ට තේරෙනවා යේසුස් වහන්සේ ඒ දේ කියනකොට ඔවුන්ට තේරෙනවා. ඒ වගේම සම්ප්‍රදාය, ඒ කියන්නේ හිස්ටරි එකට ගිහිල්ලා බැලුවොත් මේ දෙවියන් වහන්සේගේ ටෙම්පල් එක මන්දිරයනේ දේව මන්දිරය රෝම ජාතිකයන් කඩලා බිඳලා දැම්මා. right දෙවියන් වහන්සේගේ මන්දිරය දෙපාරක්ම එහෙම කරා. මේ පළවෙනි පාර මේක කරනකොට එතනින් පස්සේ ආපු පරම්පරාවෙන් පරම්පරාවට මේ ඉස්සරම තිබුණු සම්ප්‍රදායන් ගොඩක් අඩු වුණා. right ඔය මික්වේ කියන සම්ප්‍රදාය එතනින් එහාට පරම්පරාවෙන් ගියේ මම එක වචනයක් ඔයගලන්ට පෙන්නන්නම්. අපි බලමු නික්මයාම පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. නික්මයාම 30:20. අපි පොඩක් කියමුද? නික්මයාම 30 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය මගේ පිටුව 116. එතන කියනවා ඔවුන් සම්මුඛ වීමේ කූඩාරමට යන කල හෝ ස්වාමින් වහන්සේට ගින්නෙන් කරන ලද පූජාවක් දවන පිණිස සේවය කරන්නන්ට පූජාසනය ළඟට එන කල හෝ නොනසින පිණිස වතුරෙන් සෝදාගත් යුතුය. අන්න වචනය. වතුරෙන් සෝදාගත් යුතුය. කාවද මේ පූජාසනයට ඔප්පු කරන්න යන පූජකයන්ව ඉස්සල්ලා හොදන්න කියලා කියනවා. වතුරෙන් හොදන්න කියලා කියනවා. දැන් මෙතනදී අපි තවත් තැනක බලනවා ලෙවි පොතේ ලෙවිටිකස් 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. එතන කතා වෙනවා ඔයගලන් අහලා ඇතිනේ ආරොන් කියන පූජකයා. ආරොන්ගේ පූජකයයි ඔහුගේ පුතු ඔක්කොමලව පත් කරා ප්‍රීස්ලා හැටියට. යුදෙව් සෙනගට පූජකයන් හැටියට පත් කරා. කවුද පත් කරේ? මෝසස්.
right? එතකොට එතනක් තියෙනවා ඔවුන්ව එක මෝසස් ලෙවි කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය මෝසස් ආරොන් සහ ඔවුන්ගේ පුත්‍රයන් ගෙන්වා ඔවුන් වතුරෙන් නැවුවෝය. ඒක දැක්කද? එතකොට තව තැනක තියෙනවා ලෙවි 14:8. එතනක් තියෙනවා වතුරෙන් මේ පූජකයන්ව හෝදන එක. දැන් මේ චාරිත්‍රය අර මික්වේ කියන සම්ප්‍රදායෙන් පැවත එන එකක්. නමුත් ඒක කරන ක්‍රමය දැන් වෙනස් වෙලා. පරම්පරාවෙන් පරම්පරාවට ඒක කරන ක්‍රමය වෙනස් වෙලා. මොනවාද දැන් කරන ක්‍රමය? ablution. මොනවාද ablution? වතුර මූණ හොදන්න ඕනේ, අත හොදන්න ඕනේ, කකුල් හොදන්නේ. දැන් ඔබයි මාය දෙන්නම දන්නව කවුද මේ සම්ප්‍රදාය තාම අද වෙනකොට කරගෙන යන්නේ කියලා. අපේ මුස්ලිම් ජාතික සහෝදරයන් තාම මේ පාරම්පරික දේවල් තාම ඒගොල්ලන් සම්ප්‍රදායක් හැටියට අද වෙනකන් කරනවා ablution කියන එක. මෙන්න මේ සම්ප්‍රදාය තමයි ඊට පස්සේ මේ ලේවල ඉසීම හිසොපත්ත කරන් ඉහිනවා මේ අත මූණ හොදන එක මේ හැම දෙයක්ම සංකේතවත් වෙන්නේ මේ පිරිසිදු කිරීම ගැන. පිරිසිදු කිරීමක් නැත්නම් සුද්ධ කිරීමක් නැත්නම් අපිරිසිදු දෙයකින් වෙන් කර ගැනීමක්. එක්රැස් කර ගැනීමක් දෙවියන් වහන්සේ වෙත. මට හිතෙනවා මම මේ දේ ඔයගලන්ට හොඳට තේරෙනවා ඇති කියලා දැන්. දැන් මේ පරණ ගිවිසුමේ සම්ප්‍රදාය. පළවෙනි දේ උත්පත්ති පොතේ ගලන ගංගාවෙන් තමයි මේ සම්ප්‍රදාය පටන් ගන්නේ. ඒ ගලන ගංගාව මොකද්ද වෙන්නේ? ඒගොල්ලන් විශ්වාස කරා ඒක තමයි ඒගොල්ලන්ගේ මේ මරණයේ අවසානයයි අලුත් ජීවිතේ පටන් ගැනීම කියලා. ඒ වගේම ඒගොල්ලන් විශ්වාස කරා යුදෙවරු ඒ ගංගාව තුල දෙවියන් වහන්සේගේ බලය තියෙනවා කියලා ඔවුන්ව අලුත් කරන්න. නැත්තම් නැවුම් කරන්න. නැත්තම් නව ජීවනයක් ගෙන දෙන්න පුළුවන් බලයක් ඒකේ තියෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. අපි සමහර විට පරණ ගිවිසුමේ තවත් කතන්දර අහලා තියෙනවා. අර ලෙප්‍රසි හැදිලා තියෙන රජතුමෙක් වුණත් ඔහුට කියනවා ප්‍රොෆට් කෙනෙක් ගිහිල්ලා මොනවාද කියන්නේ අර සේවකයා කියනවා ගිහිල්ලා මේ 7 පාරක් ගඟෙන් නාලා එළියට ආවම ඔබ පිරිසුදු වෙලා එනවා කියලා. එතකොට අපි අලුත් කිවිසුමේ දකිනවා මේ කොර මිනිස්සෙක්ව ජේසුස් වහන්සේ සුව කරන කතාව. එතනදී ඔහු කියනවා මේ වතුර පොකුණට මම යන්න දැන් බලාගෙන ඉන්නවා වෙන කවුරු හරි ඇවිල්ලා එතනින් පොකුණට බහැලා සනීප වෙලා එළියට එනවා කියලා. දැන් මේ කතන්දර ඔක්කොම කනෙක්ට් වෙන්නේ මේ මික්වේ කියන මේ පිරිසිදු කිරීමේ මේ ට්‍රැඩිෂන් එකට. right? ඒක තමයි එහෙන් මෙහෙන් අපිට එක එක විදියට ওই කතාව කියලා දීලා තියෙන්නේ. දැන් ඒක හොඳටම ක්ලියර්ද? හොඳටම මේ ෂුවර්ද මොන හරි අහන්න තියනවාද එකකින් තව? නෑ? ඕකේ. ඊට පස්සේ අපි බැලුවා මෝසස් ගැන කතාවේ මෝසස් කොහොමද මේ ඊශ්‍රායල් සෙනගව ඊජිප්තු දේශයේ ඉඳලා මේ පොරොන්දු දේශයට ඊශ්‍රායල් සෙනගව අරන් එන කතාව ගැන අපි ඉගෙන ගත්තා. ඒකේ එක පදයක් අපි බලන්න යනවා. පළවෙනි අලුත් ගිවිසුමේ පළවෙනි කොරින්ති 10:2. පළවෙනි කොරින්ති 10:2. කියවන්න. Yes, please. පළවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය මගේ පිටුව 261 අලුත් කිවිසුම සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝතස්ට බෞතිස්ම කරනු ලැබූ බවත් සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත් දිගටම කියවනේ නෑ ඒක ඇති. එතන තියෙන එක වලාකුළෙන්ද මොනවාද ඒකේ තියෙන්නේ? වලාකුළෙහිද මුහුදෙන්ද. එතකොට ඔයගලන්ට මතකයිනේ අපි නික්ම යාම පොතේ 14
14:21 කියෙව්වා. ඒ වගේම නික්ම යාම පොතේ 13:21-22 ගිය සුමානේ බැලුවා ඒ කතාව. මෝසස් කොහොමද මේ ඊශ්‍රායල් සෙනගව අරගෙන පොරොන්දු දේශය කරා ගෙනියන්නේ කියලා. එතකොට අපි ඉගෙන ගත්තා ඒ වලාකුළ දෙවියන් වහන්සේ ඒ වලාකුළක් තුලින් ඒ උදේ වෙලාවට ඔවුන්ව ආරක්ෂා කරා. මොකද්ද? ඔවුන් දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායල් සෙනගට ආරක්ෂාවක් ලබා දුන්නා. ඒ වගේම රාත්‍රියේදී ඒ වලාකුළ ගිනි වලාකුළක් හැටියට පත් වුණා. It became a pillar of fire. Right? ඒ pillar of fire එකෙන් මොකද්ද වෙන්නේ? මොවුන්ට ඊශ්‍රායල් සෙනගට හොඳ මේ රස්නයක් දීලා සීතලෙන් ඔවුන්ව බේරගෙන ඒ වගේම ඔවුන්ට අවශ්‍ය එළියත් ලබා දෙනවා රාත්‍රී කාලේ. Right? ඔවුන්ගේ හැම enemies-ලා සතුරන්ට එතකොට වැටෙන්නේ අඳුර. එතකොට මේ වලාකුළ මේ ගිනි වලාකුළ මෙහෙම තියෙනකොට ඊශ්‍රායල් Gini Tamber. Okay, thank you. ඔය ගිනි ටැම්බර් ඊශ්‍රායල් ගේ දරුවෝ ඉන්න පැත්තේ ඊශ්‍රායල් සෙනග දැන් ඉන්න පැත්තේ ඔවුන්ට එළියයි ආරක්ෂාවයි උණුසුමයි. එතනින් එහා පැත්තේ opposite පැත්තේ ඉන්න දෙවියන් වහන්සේගේ නොවන ඔවුන්ගේ what did you say for සතුරන් ඔවුන්ගේ සතුරන්ට තියෙන්නේ එතකොට අඳුර. එතකොට මොකද්ද වෙන්නේ? මේගොල්ලන් රැට රෙස් කරනකොටයි බුදිය ගන්නකොටයි ඒගොල්ලන් ඇවිදින් නැතිකොට දැන් දවස් තිස්සේ ඔවුන් ගමන් කරනවානේ. ඔවුන් රැට රෙස් කරනකොට ඔවුන් බය නැතුව රෙස් කරන්න පුළුවන්. රැට ඇවිල්ලා කවුරුත් ඇටැක් කරන්නේ නැහැ ඒගොල්ලන්. මොකද ඉතුරු කට්ටියට සතුරන්ට කරුවල වැටිලා තියෙන්නේ. right? ඔවුන්ට අන්ධකාරය තියෙන. ඔවුන්ට එතකොට පේන්නේ නැහැ මේ දරුවන්. ඒ විදියට දෙවියන් වහන්සේ මේ වලාකුළයි මේ ගිනි ටැබත් එක්ක ඔවුන්ව ආරක්ෂා කරගෙන ඇවිල්ලා හරියට දැන් ජෝර්දාන් මුහුද වෙන් කරලා ඔවුන්ව මුහුද තුලින් මුහුද මත ඔවුන් ඇවිදගෙන ගියා පොරොන්දු දේශයට. ඔවුන් පොරොන්දු දේශයට ඇවිදගෙන ගියාට පස්සේ ඒ වතුර නැවත වැහිලා ආයි වෙන් වුණා ඔවුන්වයි ඔවුන්ගේ සතුරන්වයි වෙන් කරා. එතකොට ඒ පිටිපස්සෙන් ලුහු බැඳපු ඊජිප්තු දේශයේ සොල්දාදුවෝ ඔවුන්ගේ අශ්වයෝ ඔවුන්ගේ අශ්ව රථ ඒ හැම කෙනෙක්ම ඒ මුහුදේ මැරිලා නැසුණා. right? එක්කෙනෙක්වත් ඉතුරු නෑ කියලා ඔයගලන් පස්සේ කතාව හොඳට කියවලා බලන්න. එතකොට මේ කතාවෙන් අපි ඉගෙන ගත්තේ දෙවියන් වහන්සේ අපිට පෙන්වන්නේ මුළු ඊශ්‍රායල් සෙනගම දෙවියන් වහන්සේ කොහොමද මේ බෞතිස්මය තුල ගෙනිච්ච කියලා. right? මේ බෞතිස්මය තුල කොහොමද ගෙනිච්ච කියලා උන්වහන්සේ එන්න තිබුණු අනාගතයේ වෙන්න තිබුණු දෙයක් ගැන මේ පරණ කිවිසුමේ කතන්දරයක් මේ කියන්නේ. මොකක්ද අනාගතයේ එන්න තිබුණේ? අපි කිව්වා වලාකුළ සිග්නිෆයි කරන්නේ. වලාකුළ සිග්නිෆයි කරන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ සංකේතවත් කරන්නේ. වලාකුළ සංකේතවත් කරන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේව. ඒ වගේම ඒ ජලය නැත්නම් වතුර ඒ තුලින් යෑම වතුර මත යන එක සංකේතවත් කරන්නේ වතුර බෞතිස්මය කියලා. එතකොට ඊජිප්තු දේශය සංකේතවත් කරේ මේ ලෝකය ගැන. දෙවියන් වහන්සේගේ නොවන දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් නොවන පිටස්තර ලෝකයට තමයි ඊජිප්තු දේශය කියලා සංකේතවත් කරේ. පොරොන්දු දේශය කියලා සංකේතවත් කරේ අපි අද ඉන්න අපේ අලුත් ජීවනය. අපිට ලැබිලා තියෙන අලුත් ජීවිතය දෙවියන් වහන්සේ තුල ශුද්ධාත්මයන්න් වහන්සේ තුල ලැබුණු මේ අලුත් ජීවනයට තමයි උන්වහන්සේ කතා කරේ පොරොන්දු දේශය ගැන. සිංහලෙන් තියෙනවා මම හිතන්නේ බයිබලේ තියෙන සියොන් කියලා නැත්නම් සයන් කියන එකත් right. දැන් මේ කතන්දරේ අපි හොඳට දකින දෙයක් තමයි ඔබ වලාකුළ තුලින් ගියේ නැත්තම් ඔබ වතුරේ ගිලෙන්න යනවා. ඒ වතුරෙන් එළියට එනකොට ඔබ පන පිටින් එන්න විදියක් නැහැ ඔබට.
ඒකෙන් සිග්නිෆයි සංකේතවත් වෙන්නේ ඔබ ආත්මයන්න් වහන්සේගෙන් බෞතිස්ම වෙන්නම ඕනේ. ආත්මයන්න් වහන්සේගෙන් බෞතිස්ම වුණේ නැත්තම් වතුර බෞතිස්මය විතරක් කරොත් ඒක අපේ ජීවිතයට මදි. වතුර බෞතිස්මය විතරක් මදි. පළමු කොට ඒ කියන්නේ ඒ දෙක සමහර අය ඉස්සෙල්ලා වතුර බෞතිස්මයට යනවා ඊට පස්සේ තමයි සුද්ධාත්ම බෞතිස්මය ලබන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කොයි පැත්තට වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙකම අපේ ජීවිතේ තියෙන්න ඕනේ කියන සංකේතය තමයි මේ පරණ ගිවිසුමෙන් කතන්දර වලින් අපිට උගන්වලා තියෙන්නේ. right? ඒක දැන් clearද? so මේක තමයි ඇත්තටම අපි ගිය සුමානේ ඉගෙන ගත්තේ. මම ඒක පොඩ්ඩක් තව ටිකක් විස්තර කරන්න කැමති වුණා. මොකද පරණ ගිවිසුම ඉගෙන ගන්නකොට චුට්ටක් අපි තව ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ඕනේ. දැන් අද අපි බලන්න යන්නේ මොකද්ද? අලුත් ගිවිසුම ගැන. අලුත් ගිවිසුමේ මොකද්ද බෞතිස්මය ගැන කියලා තියෙන්නේ කියලා. right? අලුත් ගිවිසුම දැන් අපි බලන්නේ ග්‍රීක භාෂාවෙන්. දැන් අපි පරණ ගිවිසුම බැලුවේ මොන භාෂාවෙන්ද? හෙබ්‍රේව භාෂාවෙන්. right? හෙබ්‍රේව භාෂාවෙන් තමයි අපි කතා වුණේ මික්වා නැත්නම් මික්වේ කියන වචනය. ඒ වගේම කායේ කියන වචනය, ජීවනදායි ජලය කියන දේ හම්බුණා. අපිට දෙවියන් වහන්සේගේ හැම දෙයක්ම වෙනස් විදියට ඉගෙන ගන්න හම්බුණා. දැන් අලුත් ගිවිසුමේ මේ වචනය ඇවිල්ලා බැප්ටිසම්. ඉංග්‍රීසි වලින් කියනවා බැප්ටිසම් කියලා. මේ බැප්ටිසම් කියන වචනය ඇවිල්ලා තියෙන ග්‍රීක වචනය ඇවිල්ලා බැප්ටිසෝ. බැප්ටිසෝ කියන ග්‍රීක වචනේ බැප්ටිසම් කියන ඉංග්‍රීසි වචනේ තේරුම තමයි සම්පූර්ණයෙන් ගිල්වීම. එතකොට මෙතනදී කතා වෙන සම්පූර්ණ ගිල්වීම සමහර විට අපි දැන් බලන්න යනවා අලුත් ගිවිසුමේ කිහිප පොලක තියෙනවා බැප්ටිසම් කියලා. නමුත් මේ බැප්ටිසම් එක කතා වෙන්නේ වතුර බෞතිස්මය ගැන නෙමෙයි. right? අපි එක උදාහරණයක් බලමු. මාක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38යි 39යි. මාක් 10 38 39. මගේ බයිබල් sorry මාක් 10 38 39. මගේ අලුත් කිවිසුම පිටුව 70 මාක් 10 38යි 39යි. නමුත් යේසුස් වහන්සේ නුඹලා ඉල්ලන්නේ කුමක්දයි නුඹලා නොදන්වූය. මා බොන කුසලානෙන් බොන්නට හෝ මා ලබන බෞතිස්මයෙන් බෞතිස්ම කරනු ලබන්නට හෝ නුඹලාට පුළුවන් දැයි ඔවුන්ට කීසේක. right. එතකොට මෙතනදී යේසුස් වහන්සේ කතා කරන්නේ මේ කතා කරන බෞතිස්මය වතුර බෞතිස්මය ගැනවත් සුද්ධාත්ම බෞතිස්මය ගැනවත් නෙමෙයි. මෙතනදී මේ බෞතිස්මය කියලා යේසුස් වහන්සේ කියන්නේ ඔබට පුළුවන්ද උන්වහන්සේගේ මරණය ගැන මේ උන්වහන්සේ කතා කරන්නේ. ඔබටයි මටයි පුළුවන්ද උන්වහන්සේ the thing that he needs to go through. උන්වහන්සේ යන්න ඕන දේ තුල. උන්වහන්සේ මුහුණ දෙන්න ඕන දේ අපිටත් කරන්න පුළුවන්ද කියන වචනේ තමයි මෙතන තියෙන්නේ. right? අපි තවත් තැනක් බලමු. ලූක් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 50. Luke chapter 12 verse 50. මගේ බයිබලයේ පිටුව 119 අලුත් ගිවිසුම ලූක් 12:50. නමුත් මට බෞතිස්මයක් ලබන්නට තිබේ. ඒක ඉෂ්ට වෙන තුරු කොපමණ ගාවිනාවෙන් යුක්ත වින්ද පොළවට සමාදානය දෙන පිණිස මම ආවෙමියයි නුඹලා සිතුවාද. එසේ නොව බේද උපවදන පිණිසයයි නුඹලාට කියවමි. right. දැන් මෙතන ආයේ යේසුස් වහන්සේ කියන්නේ ඒ දෙයමයි. මෙතන කතා වෙන්නේ වතුර බෞතිස්මය ගැනවත් සුද්ධාත්ම බෞතිස්මය ගැනවත් නෙමෙයි. මෙතන කතා කරන්නේ ආයෙත් යේසුස් වහන්සේ අනාගතයේදී උන්වහන්සේ යා යුතු
he has to suffer මේ කුරුසිපත් වීම උන්වහන්සේගේ මරණය උන්වහන්සේට දැන් මුහුණ දෙන්න තියෙන අනාගතය ගැන මෙතන කතා කරන්නේ. අපි තවත් තැනක බලන්න යනවා 1 කොරින්ති 12:13. දැන් මම මේ බයිබල් පදවලින් පෙන්නන්නේ මේ වචනය බෞතිස්මය කියන වචනය තිබුණ පළියට ඒක කතා වෙන්නේ වතුර බෞතිස්මයවත් ශුද්ධාත්ම බෞතිස්මයවත් නෙමෙයි කියන එක තමයි මට පෙන්වන්න ඕනේ මෙතනින්. 1 කොරින්ති 12:13. මගේ බයිබලයේ පිටුව 265 අලුත් කියුස්ම 1 කොරින්ති 12:13 මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා අපි සියල්ලෝම එකම ආත්මයණන් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝ එකම ආත්මයණන්ගෙන් පොවනු ලැබුවෙමුව. Right. දැන් මෙතන බෞතිස්මය මට ඔයගලන් කියන්න මොන බෞතිස්මය ගැනද කතා කරන්නේ? කාටද මට කියන්න පුළුවන්? මොන බෞතිස්මය ගැනද මෙතන කතා කරන්නේ? ආයේ කැල්ල කියවන්න තාත්තා. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා දාසය නොහොත් නිර්දාසයෝ වෙත්වා අපි සියල්ලෝම එකම ආත්මයණන් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝ එකම ආත්මයණන් වහන්සේගෙන් පොවනු ලැබුවෙමු. ආමෙන්. මොන බෞතිස්මයද? අන්න හරිසනේ. ආත්මික බෞතිස්මය. අපි ගිය සුමානේ ඉගෙන ගත්ත මතකද අපිට එක්ස්පීරියන්ස් දෙකක් එනවා කියලා. right? experience දෙකක්. experience in සිංහල. අපි මට මතක නෑ වචනේ. අපි ශුද්ධාත්ම බෞතිස්මේදී පළපුරුද්දක් නෙමෙයි ශුද්ධාත්ම බෞතිස්මේදී තැන් දෙකක් ගැන අපි කතා කරා. සිස්ටර් ලංකා කියන්න බලන්න. අත්දැකීම්. Thank you so much. අත්දැකීම් දෙකක් අපි ගැන ඉගෙන ගත්තා ශුද්ධාත්ම බෞතිස්මේදී. මොකද්ද ශුද්ධාත්ම බෞතිස්මය කියන්නේ? මුළු හදවතින් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගෙන ඔබගේ ජීවිතයට ආරාධනා කරලා ඔබගේ මුඛයෙන් ඔබ ඒ දේ ප්‍රකාශ කරාම ඔබ අලුතෙන් ඉපදෙනවා. ඒ අලුතෙන් ඉපදෙන මොහොතේ ඔබව දෙවියන් වහන්සේගේ මේ විශාල හිතන්නකෝ දෙවියන් වහන්සේ විශාල සාගරයක් කියලා ශුද්ධාත්මයන්න් වහන්සේ right ඒ විශාල සාගරයක් මැද ඔබව ඔබලා ගන්නවා එළියට. ඒක තමයි ශුද්ධාත්ම බෞතිස්මය. ඔබව දෙවියන් වහන්සේගේ පවුලට අයිති කර ගැනීම. මතකද ජෙනෙසිස් පොතේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9යි 10යි යේසුස් දෙවියන් වහන්සේ කිව්වා වතුර මුහුදයි ගොඩබිමයි වෙන් කළා වතුර එක්රැස් වෙන්න කියලා. අන්න ඒ වගේ ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේ තුල අපිව එක්රැස් කරගන්නවා. right මේක තමයි පළවෙනි බෞතිස්මය. මේක තමයි ශුද්ධාත්ම බෞතිස්මය. එතකොට ශුද්ධාත්ම බෞතිස්මයේදී අපි අත්දැකීම් දෙකක් ලබනවා. පළවෙනි අත්දැකීම අපි දෙවියන් වහන්සේ තුල බෞතිස්ම වෙනවා. උන්වහන්සේ අපිව පිළිගන්නවා. දෙවෙනි අත්දැකීම ඇවිල්ලා ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ අපේ ජීවිතය තුලට ඇතුල් වෙනවා. අපේ හදවතට අපේ ආත්මයත් සමග උන්වහන්සේ පිරවීමක් වෙනවා. එකතු වෙලා. right? ඒක තමයි දෙවනි අත්දැකීම අපි ලබන. හැබැයි මෙතනට මේ experience එකට මේ අත්දැකීමට අපි කියන්නේ ශුද්ධාත්ම බෞතිස්මය කියලා. right? හැබැයි කොටස් දෙකක් තියෙනවා. ඒක පටලවා ගන්න එපා. දෙවනි එතකොට මේ 1 කොරින්ති 12:13 අපි දැන් පාස්ටර් දැන් කියෙව්වේ දෙවියන් වහන්සේ කියනවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සබාව නැත්නම් ඔහුගේ ශරීරය තුලට අපිව බෞතිස්ම කරගන්නවා කියලා. එතකොට මේ බෞතිස්මය මොකද්ද? ආත්මික ශුද්ධාත්ම බෞතිස්මය. මෙතන කතා කරන්නේ වතුර බෞතිස්මය ගැන නෙමෙයි. right? ඒක පැහැදිලි කියලා මම හිතනවා. right. දැන් අලුත් ගිවිසුමේ
වතුර බෞතිස්මය ගැන විශේෂඥ කවුද? කාටද කියන්න පුළුවන්? විශේෂ පුද්ගලයෙක්. විශේෂ පුද්ගලයා කවුද? අලුත් කිවිසුමේ යොහාන් ද බෞතිස්ම. very good. යොහාන් ද බෞතිස්ම ගැන අපි චුට්ටක් දැන් මෙනෙහි කරන්න යනවා. අපි බලමු, අපි පෙරලගමු ලූක් පොතේ 1 වෙනි පරිච්ඡේදයට. අංකල් සිසිලුත් ඉන්නවා අපිත් එක්ක. ලූක් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ දැන් මේකේ 5 වෙනි පදයේ ඉඳලා වගේ පල්ලෙහාට යනකොට මේ යොහාන්ගේ අම්මා මව ගැනත් පියා ගැනත් ඔවුන්ගේ කතාව ජීවිත කතාවයි පෙළපත ගැන ඔක්කොම විස්තරේ තියෙනවා. කරුණාකරලා මේක ඔයගොල්ලෝ මුළු පරිච්ඡේදෙම කියවන්න ඕනේ හෝම්වර්ක් ඇටියට. right? අද අපිට ඒ ඔක්කොම බලන්න බෑ. නමුත් මම පොඩි සාරාංශයක් දෙන්නම් කතාව දන්නේ නැති අයට. එතකොට මේ යොහාන්ගේ මව එලිසබෙත් පියා සැකරියස් නේ. යගේ නම සැකරියස් ඇවිල්ලා පූජකෙක්. right? සැකරියස් ඇවිල්ලා පූජකෙක්. යොහාන්ගේ මව එලිසබෙත් ආරොන්ගේ පෙළපතින් එන ආරොන්ගේ පූජක වංශයෙන් එන දරුවෙක්. ඒක තමයි මේ මුල පදවල තියෙන්නේ. දැන් ඒ 5 වෙනි පදේ 6 වෙනි පදේ කියනවා මේ දෙන්න හරිම දෙවියන් වහන්සේට බය ඇතුව සුද්ධ ජීවිතයක් ගත කරපු දෙපළක් කියලා. නමුත් මොවුන් දැන් ටිකක් වයසට ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම එලිසබෙත්යි සැකරියස්ටයි දරුවෝ හිටියේ නැහැ. ඇය වඳයි කියලා තමයි මේ කතාවේ කියන්නේ. දැන් අපි පොඩ්ඩක් කියවමු 13 ඉඳලා 17 වෙනකම්. මගේ පිටුව අලුත් කිවිසුම 83 පළවෙනි සමයි යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට නමුත් දේවදූතයා ඔහුට කතා කොට සෙකරියස් බය නොවන්න මක්නිසාද නුඹේ කන්නලව් අසන ලද්දේය නුඹේ භාර්යාව වූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු වදන්නීය ඔහුට යොහාන් යන නම තබා පන්න නුඹට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීති වන්නෝය මක්නිසාද ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ උත්තමයෙක් වන්නෝය ඔහු මුද්‍රික පානයවත් මත්‍ර පානයවත් නොබොන්නෝය මවකුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නෝය until 17 ඔහු ඊශ්‍රායල් පුත්‍රයන්ගේ බොහෝ දෙනෙකු ඔහුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වෙතට හරවන්නේය. ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානෙහි හැසිරීමටත් බාරවන පිණිසද සූදානම් වූ සෙනගක් ස්වාමින් වහන්සේට පිළියෙල කරන පිණිසද එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නෝවයි කීවෝය. right. දැන් මේක තමයි යොහාන්ගේ පටන් ගැනීම. යොහාන් දෙවියන් වහන්සේ දුන් දායාදයක් අපේ කාටද එලිසබෙත්යි සැකරියස්ටයි. මොකද එලිසබෙත් දරුවන් හම්බෙන්න බැරුව හිටියේ. ඒ දෙන්නගේ ජීවිතේ කොච්චර ලස්සනට වුන් ජීවත් වුණාද කියලා දෙවියන් වහන්සේ ඔවුන්ව තෝරගත්තා විශේෂ ප්‍රොෆට් කෙනෙක්ව ඔවුන් තුලින් බිහි කරන්න. right? යොහාන් ද බෞතිස්ම ඇවිල්ලා ප්‍රොපේතවරයෙක්. right? එතකොට ඊට පස්සේ ඉතුරු පදවල තියෙන්නේ එලිසබෙත් ඇවිල්ලා යේසුස් වහන්සේගේ මව වන මරියාගේ කසින් කෙනෙක්. සහෝදරියක් වෙනවා. ඥාති සහෝදරියක්. එතකොට ඉතුරු ඒ ටිකේ කතාවේ අපි පල්ලයට යනකොට තියෙන්නේ ඇය ඇවිල්ලා මේ ඒ මවව හම්බෙනවා. කවුද එලිසබෙත්ව හම්බෙනවා. ඒ දෙන්නගේ කතාව ඒගොල්ලන් ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් යොහාන් ද බෞතිස්ම මව් කුසේ ඉඳලම පූර්ණ වෙලා හිටියා කියන එක මෙතනින් තහවුරු වෙනවා අපිට. ශුද්ධාත්මයන්න් වහන්සේ යොහාන් එයාගේ මවගේ කුසේ ඉන්නකොටම ඔහු සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයෙන් පිරීලා හිටියා.
ආමෙන්. එතකොට අපි තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා දැන් බබා හම්බෙලා ඉතුරු කතාව බලන්න යනවා මොකද්ද කියන්නේ කියලා 66 ඉඳලා 80ට. 66 ඉඳලා 80ට ඒ පදේම පල්ලෙහාට යන්න. මගේ පිටුව 85 ලූ පළවෙනි පරිච්ඡේදයේ 66 ඉඳන් ඒ ඇසූ සියල්ලෝ ඒ දේ තමුන්ගේ සිත්වල තබාගෙන එසේනම් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේදයි කීවෝය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ හස්තය ඔහු සමග වූයේ. ඔහුගේ පිය වූ සකරියා ශුද්ධාත්මයෙන් පූර්ණව අනාගත වචන කියමින් ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ සුව කිය සැනග බලා ඔවුන්ට මිදීම සාදා දුන්නෝය. Amen. Right. දැන් මේක හොඳට තේරුණා කියලා මට හිතෙනවා. දැන් යොහාන් බෞතිස්ම ගොඩාක් වෙලාවට දැන් එයාගේ පටන් ගැනීම මෙතන හරි ලස්සනට ලියලා දීලා තියෙනවා අපිට. Right? එයාගේ මව පියා ගැන, ඒගොල්ලන් ආපු වංශය ගැන, ඒගොල්ලන් ආපු ගෝත්‍රය ගැන, ඔවුන් පූජක ගෝත්‍රයකින් ඒ දෙන්නම ඇවිල්ලා තියෙන්නේ. යොහාන්ගේ තාත්තා පූජකෙක්, ඔවුන් ශුද්ධ ජීවිතයක් ගත කරා. ඒ වගේම දෙවියන් වහන්සේගේ බලයෙන් තමයි එලිසබෙත් ගැප් ගත්තේ. ඒ වගේම ගැප් ගත්ත කියන්නේ මේ එලිසබෙත් මරියා වගේ නෙමෙයි. මේ බබා හම්බුනේ සකරියස්ුයි එලිසබෙත්ගේ බබා තමයි මේ යොහාන්. right? ඒක වෙන් කළා මික්ස් කරගන්න එපා. නමුත් ඒ බබා ශුද්ධාත්මයන්න් වහන්සේ ඔහු තුල හිටියා. ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම බබා කාලේ ඉඳලා ලොකු වෙනකන් ඔහුට තිබුණා. right? ඒක තමයි පළවෙනි කාරණාව. ඊට පස්සේ මේ බබා ලොකු වෙනකොට යොහාන් බෞතිස්මේ කතාව ඔයගොල්ලෝ හොඳට කියවන්න. ඔහු මත්පැන් පානය කරේ නැහැ. ඔහු සාමාන්‍ය විදියට අනිත් අය කන විදියට කෑවේ නැහැ. අනිත් අය අඳින විදියට ඔහු ඇඳේ නැහැ. ඔහුගේ මුළු ජීවිතේම ඔහු කැප කරලා තිබුණා දෙවියන් වහන්සේගේ මේ ජීවිතයට. දෙවියන් වහන්සේ ඔහුව කැඳවලා තිබුණේ යම්කිසි කාරණාවකට. යොහාන්ව කැඳවලා තිබුණා. මේ යොහාන්ගේ ජීවිතේ උපත පටන් ඔහු මැරෙන දවසට කල් ඔහුගේ ජීවිතය was preordained by God. ඔහුව කැප කරලා තිබුණා දෙවියන් වහන්සේගේ සේවයට. right? අපි දැන් බලන්න යනවා යොහාන් බෞතිස්මගේ එයා මොකක්ද ඒ යුදෙව්වන්ට කළේ? ඔහුගේ පළවෙනි ප්‍රකාශනය ඇවිල්ලා පසුතැවිලි වෙයල්ලා දෙවියන් අපි ඒක බලමු. මතෙව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 සහ 2. මතෙව් 3 Matthew chapter 3 verse 1 and 2. දැන් මේ බබා දැන් ලොකු වෙලා ඔහු දැන් ඔහුගේ මිනිස්ට්‍රි එක පටන් ගන්නවා. මොකද පළවෙනිම කොටම කියන්නේ පිටුව 3 වෙනි පිටුව ඒ දවස්වලදී යොහාන් බෞතිස්ම ඇවිත් යුදෙහි වනහි දේශනා කරමින් පසුතැවිලි වෙලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ළඟයි යයි කීවෝය. කුමක් හේින්ද? ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළියෙල කර උන්වහන්සේගේ මාවත් සමතලා කරපල්ලා යයි කියා වනාන්තරයේ හඬ ගසන්නෙකුගේ ශබ්දයයි අනාගත වක්තෘ වූ යශායා කරුණ කොටගෙන කියන ලද්දේ මොහු ගැනය. මෙම යොහාන් ඔටුරෝම වස්ත්‍ර ඇඳ ඉඟපිටිය හම්පටියක් ඉඟටියේ හම්පැටියක් බැඳ සිටියෝය. ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය. එකල යෙරුසලමේද මුළු යුදෙහිද යොර්දාන් අවට මුළු පළාතේද වැසියෝ ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියා දෙමින් යොර්දාන් ගඟේ ඔවුන්ගෙන් බෞතිස්මය ලැබුවෝය. නමුත් ඔහු තමාගේ බෞතිස්මය ලබන පිණිස පරිසිවරුන්ගේද සද්දිසිවරුන්ගේද බොහෝ දෙනෙකු එනවා දැක ඔවුන්ට කතාකොට පොළොන් වංශය පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලා අවවාද කළේ කවුද? එබැවින් ආබ්‍රහම් අපගේ පියානෝයයි කියාගන්නට නොසිතා පසුතැවිල්ලට සුදුසු ඵල උපදවා පල්ලා. මක්නිසාද මේ ගල්වලින්
ආබ්‍රහම්ට දරුවන් උපතවා දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන් කිව්වෝය. right. අපි ඒකින් බලන්න තව පොඩ්ඩක් ලියා ගන්න. මාක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයත් මේක තියෙනවා. තව ගොඩාක් තැන්වල ගොස්පල් 4ෙම සුභාරංචි 4ෙම බෞතිස්මය යොහාන් බෞතිස්මය ගැන ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. දැන් යොහාන් බෞතිස්මය අලුත් කිවිසුමේ කතාවක්. නමුත් යෙසායා පොතේ එතනම අපි කියුවා යෙසායා පොතේ ප්‍රොපේතවරයා යෙසායා කියන පරණ කිවිසුමේ හිටපු ප්‍රොපේතවරයා හිටන් යොහාන් ගැන ප්‍රොෆෙසයි කරා. යොහාන් ඉන්න එන යොහාන් ගැන කතාව තියෙන්නේ පරණ කිවිසුමේ. ඒ කියන්නේ මං ඉස්සල්ලා කිව්වා වගේ යොහාන් බෞතිස්මගේ සම්පූර්ණ ජීවිතයත් ඔහුගේ සම්පූර්ණ මිනිස්ට්‍රි එකත් ප්‍රී-ඕඩේන් කරලා ලෑස්ති කරලා දෙවියන් වහන්සේ ප්‍රිපෙයාර් කරලා තිබුණේ පරණ කිවිසුමේ ඉඳලාමයි. right? අනාගත වක්තෘ කෙනෙක් හැටියට ඔහු අපි පස්සේ එන මේ තර්ස්ඩේ බලමු ඊතුරු ලෙසන් එකේ දැන් මෙතන මට මතක් කරන්න ඕනේ විශේෂම කාරණය ඇවිල්ලා මේ අලුත් කිවිසුමට අපි ආවම මේ අලුත් කිවිසුමේ යොහාන් බෞතිස්මගේ මේ බෞතිස්මේ විශේෂම සලකුණ නම් පසුතැවිල්ල. ඔහුගේ බෞතිස්මේ විශේෂම කාරණය ඇවිල්ලා කෙනෙක්ගේ හදවතේ තියෙනා වූ පසුතැවිල්ල ගැන. right? පසුතැවිලි වෙයල්ලා මන්ද දෙවියන් වහන්සේගේ the kingdom of heaven is at hand. යා කවුරු ගැනද කතා කරන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. අපි තව දුරටත් මේක තර්ස්ඩේ අපි තව ටිකක් ඉගෙන ගමු යොහාන් ගැන. හොඳට මතක තියාගන්න අලුත් කිවිසුමේ බෞතිස්මය ගැන කතා කරනකොට පසුතැවිල්ලක් ගැන කතා වෙනවා. පසුතැවිල්ලක් තියෙන්න ඕනේ. ඔබ අදහිල්ලක් තියෙන්න ඕනේ. අදහන්න ඕනේ දෙවියන් වහන්සේගේ ගැලවුම්කාරය අනාගතේ එනවා කියන එක තමයි යොහාන් නිතරම එයාගේ කටෙන් කියලා තියෙන. එනවා නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. දැන් ඇවිල්ලා ඉන්නේ උගලන් දකින්නේ තාම දැකලා නැහැ කියලා යොහාන් ද බෞතිස්ම නිතර යේසුස් වහන්සේ ගැන පිළිඹිමු කරනවා විග්‍රහ කරනවා යුදෙව් ජාතිකයන්ට. right? දැන් යොහාන්ගේ බෞතිස්මේ විශේෂ කාරණාව පසුතැවිල්ල ඒ වගේම enter in salvation එක නැත්නම් ගැලවුම් කාර්යය ගැන ඇදහිල්ල. එතකොට පරණ කිවිසුමේ අපි කතා කරපු සුද්ධ කිරීම, සේදීම්, ablution, මික්වේ මේ කිසිම දෙයක පසුතැවිල්ලක් ගැනවත් ඇදහිල්ලක් ගැනවත් කතාවක් තිබුණේ නැහැ. මේකේ තියෙන විශේෂ කාරණාව ඔවුන් ඒක කරේ චාරිත්‍රයක් හැටියට. ඔවුන් ඒක කරේ යුදෙව්වෙක් නොවන මිනිස්සෙක් ඉංග්‍රීසි වලින් කියන proselyte කෙනෙක් කියලා. proselyte කියලා කියන්නේ යුදෙව් ජාතිකයන් එක්ක එකට ජීවත් වෙන පිටස්තර මිනිස්සු ඇවිල්ලා ලැබුම් ගන්නකොට. පිටස්තරින් like for example සමාරියේ ඉන්න සෙනග. සමාරියේ ජාතිකයන්ව ඔවුන් යුද්ධ කරලා ඒ සමාරිය කියන රට දිනාගෙන ඒ මිනිස්සුන්ව ගෙනල්ලා යුදෙව් ජාතිකයන් එක්ක එකට ජීවත් වෙනකොට ඒ පිටස්තර කට්ටියට කියන්නේ proselytesලා කියලා. එතකොට සමාරියේ කෙනෙක් හරි වෙනත් ආගමක නැත්නම් වෙනත් ජාතික කෙනෙක් යුදෙව් ජාතියට කැමති නම් දෙවියන් වහන්සේව පිළිගන්න කැමති නම් ඔවුන් ඒ දේ විශ්වාස කරනවා නම් ඔවුන්ට මේ මික්වේ කියන නැත්නම් මේ චාරිත්‍රානුකූල පිරිසිදු කිරීමක් කරලා ඔවුන්ව පවුලට එකතු කරගන්නවා. ගැදරින් එක. right? ඒක තමයි පරණ කිවිසුම. ඒ කියන්නේ ආගම් මාරුවීමක්, යුදෙව් ජාතියට එකතු කිරීමක්, යුදෙව් ආගමට නැත්නම් දෙවියන් වහන්සේ තුල එක්රැස් කර ගැනීමක් තමයි ඒකෙන් සංකේතවත් කරේ. අලුත් කිවිසුමේ තමයි පළමු කොටම කතා වෙන්නේ පසුතැවිල්ලක් ගැන. පසුතැවිල්ල ඔබේ හදවත, ඔබේ ආත්මය එකඟ වෙන්න ඕනේ. ඔබේ ආත්මයේ කිසිම දෙයක් පරණ කිවිසුමේ කතා වුණේ නැහැ. right? අද මම එතනින් නවත්තන්නම්. මේ දේ හොඳට මෙනෙහි කරන්න. ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතාව හොඳටම කියවන්න. අපි තර්ස්ඩේ මේකේ ඉතුරු ටික බලන්න යමු. ආමෙන්. Amen. Thank you.